මැයි 9 මහින්ද රාජපක්ෂ ගියා. ජූනි 9 බැසිල් රාජපක්ෂ ගියා. 69 ලක්ෂයේ 9ට කෙලවෙලා තියෙන්නේ. බලපල්ලකෝ ඊළඟට කවුද යන්නේ කියලා. ජංගි අරගලය සෙල්ලන්නේ කොල්ලෝ. වසන්ත මුදිරිගේට ඔය කතාව කියවෙනකොට ඒ මුහුණේ තිබෙන හුරතලයේ බලන්න බැරුවා. ඒ ගැන අපි කතා කරමු. ආයිබෝවන්. අද 2022 ජූනි 10 වෙනිදා සිකුරාදා නිදහස් සංවාදය. තවදුරටත් සංවාදය මැදිහත් වීමක්. ඊයේ ජූනි 9 වෙනිදා බ්‍රහස්පතින්දා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කෙරුණා. අසාමාන්‍ය විදිහට ඡන්ද විමසීම් 3ක් පවත්වනු ලැබීය. දෙවනවර කියවීමෙන් පස්සේ ඡන්දය තියෙනකොට පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් විපක්ෂව ඡන්ද 36යි. කොහොමද වැඩි? 13 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කරලා නැහැ. අපිට පාන් වෙන්න. ඉන්දියාව අපේ පාර්ලිමේන්තුව টොප් එකට හැන්ඩල් කරලා තියෙන්නේ. අපේ පංගර නැට්ටියෝ පාර්ලිමේන්තුවේ ඊයේ නටපු නැටි ලැජ්ජයි ඔයි අපේ ආච්චි ජීවතුන් අතර හිටියනම් නොදොමකින් තු කියලා කෙල ගහන මොක්කොට. කාරක සභා අවස්ථාවේදී සජබ යෝජනාවක් ගේනවා. සජිත් ප්‍රේමදාස වෙනුවෙන් හර්ෂඩි සිල්වා අපේ කාලේ ආර්ථික බුද්ධිමතා මෑන් කියනවා මෙගාවොට්ස් 10ට වඩා වැඩි ව්‍යාපෘති වලට ටෙන්ඩර් පටිපාටිය ඕන. පුංචි ඒවට නම් ඕන නැහැ. කංචන විජේසේකර වහා නැගී සිටි එකඟ නැහැ. දැන් ඡන්දය තියන්න එපා. පක්ෂද විපක්ෂද බලන්න පාර්ලිමේන්තුව. පක්ෂව ඡන්ද 57යි. ඒ කියන්නේ හර්ෂඩි සිල්වාගේ යෝජනාවට 57යි. විපක්ෂව කංචන විජේසේකර වෙනුවෙන් ඡන්ද 115යි. ඡන්ද 58කින් සජබ යෝජනාව පරදිනවා. මිලින්ද මොරගොඩ පාත්ෆයින්ඩර් ෆවුන්ඩේෂන් වොෂින්ටන් කොළුවා ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරව්කරුවා නවදිල්ලී සිට දකුණු කකුලේ මහපටැඟිල්ල කටේ දාගෙන හප බඩ කස hina වෙලා නැති. ඔන්න දෙවෙනි වටේ. දැන් ඊළඟට ඔතනින් කතාව ඉවර වෙන්න එපා. තවත් ඡන්දයක් තියෙනවා. ඒ මොකටද? හර්ෂඩි සිල්වලාගේ පැත්තෙන් කියවෙනවා හරි. දැන් අපේ යෝජනාවට එකඟ නැහැනේ. ඕගොල්ලන්ගේ යෝජනාවට එකඟද නැද්ද කියලා බලන්න ඕන. ඔහොම බෑ. මොකද මේ ඉන්දියාව කියනවා හරියටම පස්සේ කුචු ගන්න නැතුව නහයෙන් ගඩන්න නැතුව හරියටම අපට ඔප්පු කරලා පෙන්නපල්ලා. නැත්තම් අපි වැඩිට අත තියන්නේ නැහැ කියලා. ඒ අනුව කවදාවත් නැති විදිහට තවත් පාරක් ඡන්දේ තියෙනවා. ඒ ඡන්දේ තියලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ තුන්වෙනි වතාව. ඒ ඡන්දේ කංචන විජේසේකරගේ පැත්තට ඡන්ද 116ක් විපක්ෂව 46ක්. දැන් ඔබට තේරෙනවද කොහොමද සංශෝධන රහිතව අදානිගේ පනත් කෙටුම්පත සම්මත වුණේ කියලා ඊයේ. ඔන්න වැඩි. මේ ප්‍රවෘත්තිය ජනමාධ්‍ය වාර්තා කෙරුවා. හිරු දෙරණ ස්වර්ණ වාහිනිය. සියත උන්ට සෑහෙන්න චූන් වෙලා ඔටෝ චූන් වෙලා. හැබැයි වැඩේ හොඳටම දැනගෙන ප්ලේ කෙරුවේ වෙනද වගේම කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට්. ඔමායා කෝවල ගොඩගේට හිනාව ඉහිලුම් නැතුව. ඇයගේ සොඳුරු සුන්දර සිනහව යට තිබුණේ ඇද්ද තොපිට. අපි අදානි අපට වගේ ජයග්‍රහී හැඟීමක්. පූනරින් මන්නාරම පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඇතුළු තවත් රටේ අතිශය තීරණාත්මක මිලිටරි මේ වශයෙන් වැදගත් මෙහෙයුම් මධ්‍යස්ථාන අදානිට දෙන්න හදන්නේ. සජිත් ප්‍රේමදාස හර්ෂද සිල්වා නලින් බණ්ඩාර පාඨලි චම්පක රණවක විජිත හේරත්
විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ හොඳට හුරතල් වුණා. ජනමාධ්‍ය වාර්තා කෙරුවා. තව මොකු මොනවා කියව ගත්තද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ ජනමාධ්‍ය අපට පෙන්නපු දේවල්. ඔය අතර බැසිල් රාජපක්ෂ සමුගැනීමේ මාධ්‍ය සාකච්ඡාව තියෙනවා. බලන්න ලස්සනයි. මිනිහා টොප් එකට හැන්ඩල් කරා. ඔය බැසිල්ව යවුවා කියලා හිතාගෙන ඉන්න පඟර නැට්ටියෝ හක්කේ තියලා සෙමාරි බැසිල් ටෙම්පරාදු අලයක් නෙවෙයි මොලයක්. මෑන් අන්තිමට කිව්වා විවිධ කතා කියලා. අපි මෙච්චර කල් කෙරුවේ මිනිස්සු මාරු කරන එකනේ. පුද්ගලයෝ මාරු කරන එක, මුහුණු මාරු කරන එක. ජනතාව ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක්. දැක්කද? අන්තරේ කතාව කියනවා මෑන්. ඒ මොකෝ අන්තරේට කතාව කියලා දුන්නේ මෑන්ට කතා කියන මහයවෝ. හරිනේ එතකොට. මහයවුන් think tanks කියලා දුන්නා. අන්තරේට කතාවක්, ඒ කතාවම කියලා දුන්නා. ජෙප්පන්ට මාලිමාවට අන්තරේ කිව්වහම පෙරට්ටන්ට කුමා ගුණරත්නම් මර තෙපරබාන්නේ කතාවනේ. ඊළඟට බැසිල්ට මහින්දට ගෝටට කට්ටියම එකම කතාවක් කියනවා. සිස්ටම් චේන්ජ් එකක් දෙන්නලු. ඔන්න දැන් සිස්ටම් චේන්ජ් එක දෙනවා. ව්‍යුහාත්මකව රාජ්‍ය වෙනස් කරලා විජේදාස රාජපක්ෂ 21 පෙන්ඩින් තියාගෙන ඉන්නේ විධායක ජනාධිපති ධුරයට කෙලින්න. එතකොට වසන්ත මුදලිගිර තේරෙයි ඊළඟට ගෝඨ යන්නේ මොකෝ කියලා. දැන් ඔය අහන්නේ ඒක ඊළඟට බලන්න කවුද යන්නේ කියලා. යන්නේ ගෝඨ තමයි. ගෝඨගේ ජොබ් එක කරලා විධායක ජනාධිපති ධුරයට කෙලලා මෑන් යනවා. ඒතර වසන්ත මුදලිගේ හිතනවා අපි තමයි යවුවේ. එහෙම. හොඳයි වෙන්නේ යන්නේ දැන්. බැසිල් රාජපක්ෂ සිස්ටම් චේන්ජ් එක ගැන කියලා ඉතාමත්ම වෘත්තීය මට්ටමින් වැඩේ හැන්ඩල් කරා. මෑන් මේ කොල්ලන්ට කෙල්ලන්ට thank you guys කියලා කියනවා ඇති. ඔන්න වැඩේ ඉවර වෙන්න යන විදිහ. මෑන් කියන මම දේශපාලනය අත්හරින්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් ගියාට දේශපාලනය අත්හරින්න බෑනේ කියලා. හරිනේ. 2024ට මෑන් බලනවා මේ වැඩේ කරගන්න බැරි වුණොත් ජනාධිපති ධුරය ලබා ගන්න පුළුවන්ද කියලා පොහොට්ටුවෙන්. තම සරලයි. විධායක ජනාධිපති ධුරයට කෙලලා මේ මොහොතේ MCC වියරුතරුවේ කතාව අහවර කරගන්න බැරි වුණොත් ගෝඨගේ කියලා සමහරු කියනවා. අන්තිම ජොබ් එක කරගන්න බැරි වුණොත් 2024 ජනාධිපති වෙන්න ප්ලෑන් කරනවා බැසිල් රාජපක්ෂ. මෑන් නෙවෙයි, මෑන්ව ධම්මලා කරගන්න බලනවා. ඒතර පෙන්ඩිං ලයිස්ට්ුවේ ඉන්නවා 2024ට ඕන වුණොත් පාඨලි ජම්ප් කරනවක. දැන් බැසිල් රාජපක්ෂ හිරේ ඉන්න වසන්ත නෑ, හිරේ ඉන්නේ රංජන රාමනායක. ඒ වගේම සමහර විට දමිතා අබේරත්න වගේ කෙනෙක්, ජගත් මනුවර්ණ වගේ කෙනෙක්. වසන්ත මුදලි ගිහිම වෙන්නත් බෑ නෑ. 2024 ජනාධිපති ඕනෑම එකෙක් වෙන්න පුළුවන්. ඕනෑම පඟර නැට්ටෙක් නැට්ටියක් වෙන්න පුළුවන්. ඒ අනුව බැසිල් කකුලක් පස්සට අරගෙන නිකන් ජංගි අරගලයට බය වගේ පෙන්නලා උන්ව චූන් කරවලා උන් ඔටෝ චූන් වෙනවා. ඊළඟට 2024ට ලෑස්ති වෙනවා තමයි මෑන් කියන්නේ. ওই අතරතුර දැන් කිව්වනේ ඊ රෑ 12 සිට සහ අද උදේ 8 සිට බ්ලැක් අවුට් එකක් එන්න පුළුවන් කියලා. වෘත්ති සමිතිකාරයෝ අපි උන් ගැන කතා කරුවානේ. රංජන් ජයලා රිලා නැටුම් නටලා කිව්වි සීරියස් මුහුණක් හදාගෙන මෑන්ට සීරියස් මුහුණ හදන්න බෑ. hina යනවා. දන්නවනේ තියෙන තක්කඩිකම හිත ඇතුලේ පනිනවා, කට පනිනවා. මෑන් කිව්වනේ දැන් බ්ලැක් අවුට් එකක් දෙනවා අපි කියලා. අපි දෙන්නේ ඔය අදානිට මේ රටට කෙලවන්න ඔය පනත සම්මත කරගන්න දෙන්නේ නැහැ අපි කියලා කිව්වනේ. සම්මත කරා. මේ පඟර නැට්ටිය හිමිට මාරු වුණා. උන් කවරින් ෆයර් දුන්නේ. ඒ මදිවට අර රුපියල් මිලියන ගණනින් මහජන මුදල් කොල්ල කන විදුලි ඉංජිනේරුවෝ නියෝජනය කරන මහ එකෙක් ඇවිල්ලා කියනවා අපි ඔය බ්ලැක් අවුට් එක නවත්තලා දැන් මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපට කතා කරුවා අය මට කතා කරුවා කියලා එකෙක් කියන ලැජ්ජයි. ඒ මුණ මතක් වෙනකොට මෑන් කියනවා ජනාධිපතිවරයා කිව්වලු කාරක සභාව අවස්ථාවේදී ඔබට අවශ්‍ය වැඩේ කරලා දෙන්නම් කියලා. ඔය දුන්නේ දැන් කොමුන් මුන් හැංගිලා මුන් කවරින් ෆයර් දීලා අදානිගේ ව්‍යාපෘතියට වැඩේ කරගන්න ගානට ඉඩ දීලා පාර්ලිමේන්තුව තුල මාරු වුණා. ඔන්න කතන්දරේ. දැන් ඔබ අරගලේ කියලා හිතාගෙන ඉන්න අපි ජංගි අරගලේ කියලා එක දිගටම පෙන්වා දෙන කතන්දරේ.
මේ මොහොතවත් ඔබට වටහා ගන්න බැරි නම් ඔබ අනිවාර්යයෙන්ම සාමාන්‍ය මනසක් තියෙන පුද්ගලයෙක් වෙන්න බෑ. එක්ක පිස්සෙක් එහෙම නැත්නම් පට්ට මෝඩෙක්. ඇයි? ඊයේ අරගලේ ඇත්තක් නම් පාර්ලිමේන්තු වට කරන්න එපා. වට කරලා කියන්න එපා තොපිට අපි දෙන්නේ නැහැ ඔය පනත සම්මත කරගන්න. නවත්තපියෝ. එහෙම කියන්න බෑ. දැන් වසන්ත මුදලිගේට මුළු රටම කන්ට්‍රෝල් නේ. මයි 9 වෙනිදා මුළු රටම ගිනි තිබ්බනේ. ඒව කරන්න ඕනේ නැහැ. ඒ බය පෙන්නලා තොපට මතකනේ මයි 9 වෙනිදා පනත තියපියව අත තියන්න එපා පනතට කියලා කියන්න එපා. එහෙමද කරුවේ? මුන් ඊයේ යනවා වසන්ත මුදලිගේගේ නායකත්වයෙන් ජංගි අරගලේ පඟර නැට්ටියෝ ටික කොළඹ කොටුවේ පොලිස් මුලස්ථානයට. තොපි අපිට ගැහුවනේ එදා. මයි 9 වෙනිදා අල්ලපියව. මහින්ද රාජපක්ෂ වත්තඩංගුට ගනිව්. ජොන්ස්ටන් ෆර්නෑන්ඩු වත්තඩංගුට ගනිව්. අරුවමුව ගනිව් කියලා එතන රිලා නැටුම් නටනවා. ලැජ්ජයි බලන් ඉන්න. ඇයි මේ පාර්ලිමේන්තුවේ වැඩේ කරගන්න කවරින් ෆයර් දෙනවා. එතකොට අවධානය මේ පැත්තේ ජනමාධ්‍ය මේ පැත්තේ රටේම අවධානය මේ පැත්තේ කඳුළු ගෑස් ගහනවා ඊළඟට ජල ප්‍රහාර එල්ල කරනවා කොටුවේ අවධානය දීවන්නායි වැඩි දෙනවා. අදානිට මේ රටේ විදුලි බල මෙහෙයුම් බලය ලබා දෙනවා. දැන් ඔබට තේරෙනවද මේ ජංගි අරගලේ මෙහෙවන්නේ ඉන්දියාව බව? ජංගි අරගලේ මෙහෙවන්නේ ඇමරිකාව බව? චීනුන්ගෙත් සම්බන්ධයක් තියෙනවා. එතකොට එහෙම ගත්තාම මේ ජංගි අරගලේ බ්‍රසීල්ගේ නේද? ගෝටාගේ නේද? මහින්දට ඉතින් දැන් වයසත් එක්ක බොහෝ දේවල් තේරෙන්නේ නැතුව ඇති. පැහැදිලි නැද්ද ඔබට? තාම පැහැදිලි නැහැ. ඔබ ඊයේ කැපිටල් මහරජාගේ නිවුස් ෆස්ට් බලන්න අනිවාර්යයෙන්ම. හැන්දෑවේ 6 වෙනි විනාඩියේ 23 වෙනි තත්පරය. පොලිස් මුලස්ථානයේ ඉදිරිපිට ඔය කඳුළු ගෑස් ගහන්න කලින් පොලිසියත් එක්ක මුහුණට මුහුණ ගේම ඉල්ලන වසන්ත මුදලි කියලා. වසන්ත මුදලිගේ ඒ වෙලාවේ තමයි කියන්නේ මයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ ගියා. ජූනි 9 වෙනිදා. අද බැසිල් රාජපක්ෂ යනවා. දැන් බලන්නකෝ ඊළඟට කවුද යන්නේ කියලා කියනවා. කියනකොටම පොලිස් නිලධාරියෙක් හෙල්මට් එක දාලා ඉන්නේ මුහුණ පේන්නේ නැහැ. ඔහු ඉදිරියට නැවිලා වසන්ත මුදලිගේට රහසක් කියනවා. ඔබ බලන්නේ රූපරාමු. අපි දන්නේ නැහැ මොනවද කිව්වේ කියලා. කිව්වද දන්නේ නැහැ මචන් දැන් ඇති. බල ඵලයල දැන් වැඩේ කරගත්ත පාර්ලිමේන්තුව කියලා කිව්වත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඒ රහස සතරකම් මන්ත්‍රණේ හොයන්න ඕන මොකද්ද කියලා. වසන්ත මුදලිගේලාගේ රෙදි ගැලවෙනවා වැඩි කල යන කලින්. ලහිරු වීරසේකරලාගේ. බිම් මට්ටමේ කොල්ල කෙල්ල මාර පව් එන්ජියෝ කාර්යෝ උන් හරි උන්ට හම්බ වෙනවනේ. නමුත් බොක්කෙන් වැඩ කරන ඇත්තටම වැඩ කරන රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා හිතන තාරුණ්‍යයක් ඔය යට පාවිච්චි වෙනවා. දැන් ඔබට ඊටාම පැහැදිලි සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ජංගි අරගලේ නාමයෙන් පඟර නැට්ටියෝ සෙට් එකක් පාර්ට බස්සලා ඊ මැද්දේ සජබේ ජවිපේ මාලිමා අන්තරේ පෙරටු NGOs දෙමළ මුස්ලිම් තරව්කරුවෝ දෙමළ ඩයස්පෝරාවේ අඩුපඬු වැඩ කරනවා. උන්ව ධම්මල රටම විකාරයක් බවට පත් කරලා මේ පැත්තෙන් වැඩේ දෙනවා. චීන, ඇමරිකානු, ඉන්දියානු පංගු බේරනවා. දැන් මේ විදුලි බලය. ඊළඟට තවත් එකක්. ප්‍රධානම දේ අපි දැනටම කතා කරමින් ඉන්නවා. සාගතයක් ගැන කියලා ඉඩම් ටික කොල්ල කනවා. විරුතරුවේ කතාව. බැසිලියේ අර ජනමාධ්‍ය සාකච්ඡාවේදී කියලා දානවා මම තමයි ඉන්දියාවට ගිහිල්ලා මේ ටික සාකච්ඡා කරුවේ කියලා බලන්නකො. හරිනේ ඉතින්. බැසිල්ට ඉන්දියාවට ගිහිල්ලා වැඩ ටික කරගන්න කවුද උදව් කරුවේ? කවුද උදව් කරුවේ? ජෙප්පෝ මාලිමාව අන්තරේ පෙරට්ටු පාර රිලා නැටුම් නටලා අවධානය වෙන පැත්තකට දාලා වැඩේ කරගන්න දුන්නා. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ජේශංකර් ලංකාවට ඇවිල්ලා GL පීරිස් එක්ක ගිවිසුම් අත්සන් කරනකොට මේ පරට්ටිය පඟර නැට්ටියෝ අමාත්‍යාංශ වට කෙරුවද? පාර්ලිමේන්තු වට කෙරුවද? නෑ. උන් රිලා නැටුම් නටනට මහජනතාව නොමග මෙන්න කතාව. මෙන්න කතාව. බිම්ස්ටෙක් සමුළුව නිදහසේ පවත්වන්න ඇති මේ රටේ. ඉදිරි සැලසුම් ඉන්දු ශාන්තිකර කලාපී කලු මෙහෙයුම් කරගන්න ඇරියා. ඊටත් පස්සට ගියොත් ගුරු විදුහල්පති රිලා නැටුමෙන් තමයි බැසිල් පාර්ලිමේන්තුවට එන්නේ. මුදල් අමාත්‍ය ධුරය ලබා ගන්න. අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව බාර ගන්න. ආර්ථිකයට වැඩේ දෙන්නේ. කවුද කෙරෙන්නේ? වෘත්ති සමිති කාර්යෝ වසන්ත සමරසිංහලා, මහින්ද ජයසිංහලා, ජෝසප් ස්ටාලින්ලා, සමන් රත්නප්‍රියලා, රවි කුමුදේශ්ලා, තවත්
අප්පුහාමිනේලා පේලියක්. මුන් පාරේ තාර කාලා බැසිල් එක ඩීල් එකක් දාලා ගුරුවරුන්ට කීයක් හරි අරන් දෙන්නම් කියලා පොරොන්දු වෙලා බැසිල් යුතුයකම් දන්න මිනිහා. මහජන මුදල්නේ අන්තිමට දුන්නා ඒක. ගුරු විදුහල්පතිවරුන්ට. දීලා බඩු මිල බඩු ඒ නිසාම බඩු මිල යලි ඔන්න කෙලිය. රාජ්‍ය බිඳලා පොළො කොල්ල කන්න හදන්නේ. සැක හිතන්න එපා. පැහැදිලිවම ජංගි අරගලය යලි මේ රටේ කිස්තු ආකාරයක මහජන නැගිටින් තවත් අවුරුදු 10කට 15කට 20කට 30කට 2050 දක්වාම දශක කීපයකට පිබිදෙන්නේ නැති වෙන්නම ඇති නොවෙන්නම මුන් වැඩේ කරනවා. අරගලේ කිව්වහම ජංගි මතක් වෙන මට්ටමටම මුන් මේ වැඩේ ඉවර කරනවා. දැන් අර අප්පුහාමි කියන මෑන් කුරුසයක් කරේ තියාගෙන ආවනේ. දැන් ඡායාරූප පළ වෙනවා. මෑන් එකාතක මොන හරි බියර් හරි අරක්කු හරි බොනවා එකාතකින්. ඒ භාජනේ තියෙනවා. පේනවා බැලුමටම අනිත් අතින් සිගරට්ටුවක්ද ගංජා සුරුට්ටුවක්ද බොනවා. උඩ ඇඳුම නැහැ. අර විදර්ශන කන්නංගරත් එක යට ඇඳුම් වලින් බදාගෙන කුඩාරමේ ෆොටෝස් අරගෙන දාලා තිනිත් ඒකටම තමයි අන්තිමට උම්ම ඉවර කරනවා. පොහොට්ටුව පුප්පවලා පොහොට්ටුව ඉවර කරානේ. හරිනේ. 9 වෙනිදා පොහොට්ටුව ගිනි තියලා දැම්මා. ඒ විදිහටම අරගලයේ පුම්බලා ජංගි අරගලයක් කියලා අපිනේ කියන්නේ. දැන් රට හිතන් ඉන්නේ අරගලයක් කියලා නෙමෙයි. අරගලය බ්ලාස්ට් කරලා දානවා. ඉවරම කරලා දානවා උන්ගේ අත් වලින්ම. අප්පුහාමිලාම වැඩ ඉවර කරනවා. අතන මතක තියාගන්න. කාදිනල්තුමා දිව විකාගෙන hina වෙනවා ඇති. අනෙක් පූජකවරු ස්වාමින් වහන්සේලා මැද ගොඩ අබේතිස් හාමුදුරු මතකනේ. මහාචාර්ය මැද ගොඩ අබේතිස් හාමුදුරු ස්වාමින් වහන්සේලා ගුණාට අන්දලා ගේම දෙනවා. ඕමල්පේ සෝබිත හාමුදුරු ත්‍රස්තවාදයේ පතුරවනවා. විධායක ජනාධිපති ධුරයට කෙලලා රාජ්‍ය බිඳලා වැඩි දෙන්න යන්නේ. අපි දැන් මේ කතා කරන්නේ විදුලි බල මෙහෙයුම් බලයට කරන්න හදන වැඩි. ඉන්දියාවේ පාමුල තියලා අදානිගේ අතට දීලා රටට කෙලවන්න මේ හදන්නේ මතක තියාගන්න. මිලින්ද මොරගොඩ තමයි මඟ පෙන්වන්නේ. ජංගි අරගලය පරාජය කරලා ගෝඨා පාලනය පරාජය කරලා රට වෙනුවෙන් හිටගන්න මහා දැවැන්ත ජනපෞරක් හදන්න ඕන. කොහොමද මේ වැඩේ කරන්නේ? කරන්නම ඕන. වෙන කිසිම කෙටි පාරක් නැහැ. ෂෝට් කට් එකක් නැහැ. සූදානම් වෙන්න. එළඹි සිහියෙන් අපි මහජනතාව බලගන්නවා. මේ අපේ ආදරණීය අම්මා. අපේ මව්බිම